Subscribe now and press the bell icon. Hai ba lamai. ආයිබෝවන් සර්. Hai. Dusan kan itu. Dusan mau kelas ya, ඔව් demo සර්. lamai kan? Da kelas ya, demo ke sekolah kelas ya demo ada. Mesti dia tahu kan lamai kelas ya. නැටුම් Ha, netum. තුම් වලට ඉන්න කට්ටිය. Ha 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 ha. ළමයි ගොඩක් නැහැ අපේ පන්තියට. ඔය විතරනේ අද. මොකක්ද දන්නේ පුතා නේද? හැමෝටම පන්තිද හැමෝටම පොඩ්ඩක් ඉන්න බලන්න මටත් දාලා ගියා. නැටුම් විතරයිනේ ඇත්තේ. මං නැටුම් නෙමෙයි. හිමාෂි ඇහෙනවද? ඔව් සර්. හා හරි. දනීෂ් නේද? දනීෂද? ඇහෙනවද පුතා? ඔව් සර්. හොඳයි හරි. ඒතර අද ළමයි ගොඩක් අඩු ඉස්කෝලේ ක්ලාස් වගේ නේද? ගණන් ගන්නත් නෑ නේද? සමත් දුලාක්ෂි කවන්නේ අපි ප්‍රාන්ති කරමු පුතා නේද? ඉන්න ළමයි ටික කරමු. අද ළමයි ඔව් ඒ කියන්නේ සාපේරල කවුරුවත් නෑ නේද? තෝරක් විතරයිනේ සර් ඉන්නේ. ඔව් පුතා තුන් දෙනෙක් කියනවා පන්තියේ නේද? අද පන්ති නැටුම් විතරයි. නැටුම් විතරයිනේ. උදේ 4යිනේ හිටියේ සර්. උදේ පන්තියට. ඔව්. හරි. ඔයගොල්ලෝ ගෙදර වැඩ දුන්න කී සතියේ වචන 10ක් කියන් ඉන්න කියලා නේද? කරාද පුතා වචන 10? ගම පොතේ. අයියෝ සෙලිය නානේ. හරි එහෙනම් මට ඒක පොඩ්ඩක් ලියලා මේ ගෲප් එකට දාන්න. ඔව් ලියලා ගෲප් එකට දාන්න එක. හොඳේ? දැන් වෙලාව ගන්න බැලුවා ලියන්න. හොඳේ? මම ඒක අඩුපාඩු බලලා කියන්න. අද අපි අලුත් කොටසක් පටන් ගන්නවා. මාතෘකාව ලියා ගන්න පුතා. මොකද්ද සර් කියන්නේ? මාතෘකාව මොන පොතේද සර්? ඔව් ග්‍රාම පොතනේ. ග්‍රාම පොත ගන්න. මුලින්ම අපි ග්‍රාම කරන්නේ. ග්‍රාම Grammar. කරලා ඔව් ග්‍රාම පොත. සර්. ඔව්. ලියා ගන්න පුතා. කැපිටල් අකුරු යෙදෙන අවස්ථා.
capital අකුරු යෙදෙන අවස්ථාවේ අර මාතෘකාවක් තියාගන්න අද capital අකුරු I කියන මොකක්ද ඇහුන්නේ ඔව් capital අකුරු යෙදෙන අවස්ථාව පොත මොකක්ද සර් grammar පොත ඇහුන්නේ grammar පොතේ ලියන්න පුතා හරි grammar capital අකුරු යෙදෙන අවස්ථාව මාතෘකාව යන capital අකුරු යෙදෙන අවස්ථාව ඉතාමත් වැදගත් වෙන තමයි පුතා ඒක capital අකුරු යෙදෙන අවස්ථාව ටික ඔයගොල්ලෝ හොඳට දැනගන්න ඕන capital අකුරු ඔයගොල්ලෝ දන්න දේවල් කියන බල capital අකුරු එනවනේ දැන් මොකගේ වචන කියන සමහරලාට මොන වගේ දේවල් වලද අපි capital අකුරු යොදන්නේ ඒක නම් හොඳ අවබෝධයක් තියෙන්න ඕන කියන බල ඔයගොල්ලෝ දන්න දේවල් පුතා ඉස්සලා capital අකුරු යොදන්න නමක් ලියනකොට හරියටම හරි අපි කලෙක්ටුගේ නමක් වචනයක් යෙදෙනකොට ඔව් වචනයක් යෙදගෙන පුතා හරි ඔව් නමක් ලියනකොට නම මොකද ගමක නමක් ඔව් රටක නමක් ඔව් රටක නමක් ඒ වගේ ඔව් තව මොනවද තියෙන්නේ සත්තුන්ගේ නම් ලියනකොට ඊට පස්සේ තව තියෙනවා හරි පුතා අපි අන්න ඒව ටික එකින් එක ලියාගමු. තව ටිකක් තියෙනවා. ඒ ටික අනිවාර්යයෙන් ඔයගොල්ලෝ හොඳට දැනගන්න ඕන. දන්න අයත් ඉන්නවා. හරි. මෙන්න මේ ටික පිළිවෙල ලියාගන්න. අංක 1 මුලින්ම කැපිටල් අකුරු ලියන අවස්ථාවක් තමයි. මොකද පුතා? චූට්ටක් ඉන්න හරි. ලියාගන්න අංක දාලා ලියාගන්න. මම දැන් ඔයාලට කියලා දෙනවා කැපිටල් අකුරු යෙදෙන්න ඕන තැන් ටික. ඒ ටික හරියට පිළිවෙල ලියාගන්න. ලියලා පාඩම් කරගන්න ඕන. capital අකුරු යෙදෙන්න ඕන තැන් ටික. හරි සර් කියන්න ඔව් පළවෙනි එක උත්තරය ලියන්න ඕනෑම වාක්‍යයක මුල් අකුර ඕනෑම වාක්‍යයක මුල් අකුර කැපිටල් විය යුතුයි. ඔයගොල්ලෝ ලියන ඕනම වාක්‍යයක මුල් අකුර කැපිටල් විය යුතුයි. ඕනෑම හරි සර් ඕනෑම වාක්‍යයක පල්ලෙහාට දිගටම ලියන්න ඕන සර් එක දෙක දාලා එක දෙක තුන් දාලා ලියා ගන්න ඕනෑම වාක්‍යයක මුල් අකුර කැපිටල් විය යුතුයි. හරි ඒක මම උදාහරණයක් දෙන්නම්. දැන් මේ වගේ this is මගේ පෑන this is my pen. හරි my pen. හරි දැන් මේ වාක්‍ය ගත්තට පස්සේ වාක්‍යයේ මුලින්ම තියෙන අකුර T. T ලියන්න ඕන කැපිටල් අකුරේ. මොන විදිහේ වාක්‍යයක් ඔයගොල්ලෝ ලිව්වත් මුල් අකුර අනිවාර්යයෙන්ම කැපිටල් ලියන්න ඕන. හරි අනිවාර්යයෙන් ඒකම දැන් ඕනෑ වාක්‍යයක මුල් අකුර කැපිටල් ලියන්න ඕන. ඉංග්‍රීසි වාක්‍ය ලියනකොට මුල්ම අකුර කැපිටල් අකුරෙන් ලියන්න ඕන. උදාහරණයක් විදිහට ඒ වාක්‍යයක් ලියා ගන්න. This is my pen. කැපිටල් අකුර විතර පළවෙනි අවස්ථාව. ඕන වාක්‍යයක් ලියනකොට වාක්‍යයේ මුල් අකුර කැපිටල් වෙන්න ඕන. උදාහරණයක් ලියා ගන්න පොඩි වාක්‍යයක් this is my pen. මේ මගේ පෑන.
පළවෙනි අවස්ථාව. හරි. දෙවෙනි අවස්ථාව තියෙනවා පුතා කැපිටල් ලකුණු දාන්න ඕන. මෙන්න මේ අවස්ථාව ටික. කෙනෙකුගේ නමක් ලියාගන්න පුතා. කෙනෙකුගේ නමක් කාගේ හරි නමක් ලියනකොට කෙනෙකුගේ නමක් ලියනකොට අපි මුල් අකුර කැපිටල් වලින් ලියන්න ඕන. හරි. කෙනෙකුගේ නමක් තමදවා ලියන්න. කෙනෙකුගේ නමක්, ගමක නමක්, රටක නමක් ලියන විට මුල් අකුර කැපිටල් විය යුතුයි. දුසංක ලියනවා නේද පුතා? ලියන්න පුළුවන්ද? වේගය වැඩිද? නෑ සර්. හරි. ලියපු දෙක හරියට. කෙනෙකුගේ නමක්. සර් මොකද පුතා? රටක නම ලියන්න. ඔව්. කෙනෙකුගේ නමක්. ඒ කියන්නේ ඔයගොල්ලෝ අපිට සාමාන්‍යයෙන් මනසෙගේ නමක් ලියනකොට අනිවාර්යෙන්ම මුල් අකුර කැපිටල් වෙන්න ඕන. ඊට පස්සේ ගමක්. ඔය ගම් තියෙනවනේ දැන් ගන්න. අපේ ගම් තියෙනවනේ. ඔය ගමක නමක් ලියනකොට අනිවාර්යෙන්ම ගමේ නම ලියනකොට මුල් අකුර කැපිටල් ලියන්න ඕන. ඒක අපි හිතියා. ඊට පස්සේ රටවල් තියෙනවනේ. රටවල් ගොඩක් තියෙනවා නේද? දේශීය ගණන්ත මේ රටක් ලියනකොට රටේ මුල් අකුරත් අනිවාර්යෙන්ම කැපිටල් වෙන්න ඕන. හරි. කැපිටල් යෙදෙන අවස්ථා ටික. හරි. එතකොට කැපිටල් යෙදෙන අවස්ථා දැන් මම දෙකක් ගැන කතා කරා. පළවෙනි එක ඕන වාක්‍යයක මුල් අකුර අනිවාර්යයෙන්ම කැපිටල් වෙනවා. හරි. ඊළඟට දැන් කිව්වා කෙනෙකුගේ නමක්, පුද්ගලයාගේ නමක් ලියනකොට මුල් අකුර කැපිටල් වෙන්න ඕන. ගමක නමක් ලියනකොට කැපිටල් වෙන්න ඕන. රටක නමක් ලියනකොට කැපිටල් වෙන්න ඕන. හරි. ඒක දෙවෙනි අවස්ථාව. ඒක ලියාගෙන ඉවරද පුතා මම ධනේෂ හිමාචි ලිව්වද? මේ අවස්ථා ටික ලියා ගන්න පුතා. සර් ඔකට උදාහරණයක් මොකද පුතා? ඔකට උදාහරණයක් නැද්ද? උදාහරණයක් දෙන්නම් පුතා මම. උදාහරණ දාලා ඔව් උදාහරණයක් ලියන්න මම ඒකට. දෙවෙනි උදාහරණයක් this is Nimal. This is Nimal. Kemudian वाक्य में निमल, में इन्हें निमल, में निमल, में निमल्य. हन मेरे में सिंगल वाक्य था हमारे इंग्लिश में भी this is Nimal. Dan බලන්න මේ වාක්‍ය මුල් අකුර කැපිටල්. ඊට පස්සේ නිමල් කියන වචනේ බලන්න. නිමල් කියන කෙනා කියන්නේ පුද්ගලයෙකුගේ නමක්. පුද්ගලයෙකුගේ නම නිසා මෙතන ගාවම කැපිටල් කියලා දාලා තියෙනවා. එතකොට පුද්ගලයෙකුගේ නමක් කැපිටල් වෙන්න ඕන. වාක්‍යයේ මුල් අකුර කැපිටල් වෙන්න ඕන. හරි. අන්න ඒ විදිහට ඔයගොල්ලෝ ඕඩ් තරම් ගමක නමක්, රටක නමක්, වාක්‍යයක මුල් අකුර, නමක මුල් අකුර අපි කැපිටල් වලින් ලියන්න ඕන. හරි. ඒක අපේ දෙවෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව ලියා ගන්න. මේ ලියා ගන්න තුන්වෙනි අවස්ථාව මම යන තේරුම දීමට මම යන තේරුම දීමට මම යන තේරුම දීමට I අකුර යොදන සෑම විටම I අකුර යොදන සෑම විටම I අකුර කියන්නකො මුලින් ඉඳන්. මම යන තේරුම දීමට I අකුර ස්ලයිඩ් ලියා ගන්න ඕන. මොකද පුතා උදාහරණද?
නෑ නෑ දැන් මේ කියනවා මම යන තේරුම දීමට I අකුර කැපිටල් වලින් ලියා ගන්නද? නික වචනේ ලියන්න පුතා. I කියලා. අයන්නයි ඊයන්නයි. I අකුර. I අකුර යොදන සෑම විටම යොදන සෑම විටම යොදන සෑම විටම යොදන සෑම විටම එය කැපිටල් විය යුතුයි. එය කැපිටල් විය යුතුයි. එය කැපිටල් විය යුතුයි. මොකක්ද ඒ කිව්වේ? තුන්වෙනි අවස්ථාව මොකක්ද පුතා කිව්වේ? මම යන තේරුම දීමට I අකුර යොදන සෑම විටම එය කැපිටල් විය යුතුයි. අන්න හරි. දැන් අපි I භාවිත කරන්න ඕනේ. I කියන්නේ මම. ඉංග්‍රීසියෙන් I කියලා කියන්නේ මම. මම කියන අවස්ථාවේ යෙදෙන ඕන වාක්‍යයක් තිබුණොත් I දාන්න ඕන කැපිටල් විදියට. හරි. ඒක අපේ තුන්වෙනි අවස්ථාව. දැන් තුන්වෙනි අවස්ථාවට මම උදාහරණයක් දෙන්නම් ඔයාලට. U and Y O U and I are friends. They are friends. You and I are friends. මේක තුන්වෙනි උදාහරණයක් පුතා. ඕකේ I අකුර මේකේ I අකුර කැපිටල්. I කියන්නේ මම. මේක සිංහල තේරුම වෙන්නේ ඔබ සහ මම මිත්‍රෝ වෙති. උදාහරණයක් එක්කම ලියාගන්න පුතා. සිංහල තේරුමත් එක්කම ලියාගන්න. ඔබ you and I. ඔබ සහ මම වෙති. ආ කියන්නේ වෙති. friends කියන්නේ මිතුරෝ, යාළුවෝ. ඔබ සහ මම මිතුරෝ වෙති. You and I are friends. උදාහරණයක් එක්කම ලියාගන්න. මේකේ I අකුර කැපිටල්. ඔන්න කැපිටල් වෙන අවස්ථා තුනක් අපි දැන් කතා කරා. මේ එකෙන් එකටම ඔයගොල්ලෝ හරියට දැනගන්න ඕන. හරි පුතා ලියාගත්ත උදාහරණය තුන්වෙනි උදාහරණය. නිවස හරි. ඊළඟ අවස්ථාව මම ඔයාලට කියනවා සතියේ දවස්වල හතරවෙනි එක සතියේ දවස්වල නම් හා සතියේ දවස්වල නම් හා සතියේ දවස්වල නම් හා මාසවල නම් සතියේ දවස්වල නම් හා මාසවල නම් සතියේ දවස්වල නම් හා මාසවල නම් ලිවීමේදී මුල් අකුර කැපිටල් විය යුතුයි. මුල් අකුර කැපිටල් විය යුතුයි. අපි හතරවෙනි අවස්ථාව.
මොකද්ද පුතා හතරවෙනි අවස්ථාවෙන් කියන්නේ? සතියේ දින සතිය දවස් 7 තියෙනවා. මේ සතිය දවස් 7 ඕනම සතිය දවසක් ලියනකොට අනිවාර්යයෙන්ම මුල් අකුර කැපිටල් ලියන්න ඕන. සන්ඩේ, මන්ඩේ, ටියුස්ඩේ, ෆ්‍රයිඩේ ඒ විදිහට දවස් ලියනකොට ඒ දවසේ මුල් අකුර අනිවාර්යයෙන්ම කැපිටල් ලියන්න ඕන කියලා තමයි මේ හතරවෙනි අවස්ථාවෙන් කියන්නේ. ඒ වගේම මාස ජනවාරි, පෙබ්‍රුවරි ඒ විදිහට මාස ලියනකොට මාසේ මුල් අකුරත් අනිවාර්යයෙන්ම කැපිටල් වෙන්න ඕන. හරි? හරිද පුතා? ඒකට අපි උදාහරණයක් ගමු බලන්න හතරවෙනි අවස්ථාවට. හතරවෙනි අවස්ථාවට උදාහරණයක් ගමු. I came on I came on Monday. And I came on Monday. I came on Monday කියන්නේ මොකද්ද? මම සඳුදා ආවෙමි. මම සඳුදා ආවෙමි. සීම තේරුමත් එක්ක ලියා ගන්න පුතා. I came on Monday. බලන්න මේකේ Monday. Monday කියන්නේ සඳුදා. සතියේ දවසක් දානකොට අනිවාර්යයෙන්ම වාක්‍ය පොරියට දැම්මත් ඒකේ මුල් අකුර කැපිටල් වෙන්න ඕන. හරි? සතියේ දවසක් වුණොතින් මුල් අකුර කැපිටල් වෙන්න ඕන. සතියේ දවසක්. ඒ වගේම මාසයක් වුණොතින් මාසේ ලියනකොට ඒ මාසේ එන මුල් අකුරත් කැපිටල් වෙන්න ඕන. හරිද පුතා? ප්‍රධාන වශයෙන් ඔය අවස්ථා හතර හොඳට ඔළුවේ තියෙන්න ඕන පුතා. හරිද? හිමාසි ලියාගත්තද? හතරවෙනි අවස්ථාව. දුෂාන් කෙලවල උදා. ඒක තේරෙනවද පුතා මම කිව්වද ඔයාලට? හතරවෙනි අවස්ථාව. තේරෙනවා සර්. ඔව්. සතිය දවසක් එහෙම නැත්නම් මාසයක් ලියනකොට අපි මුල් අකුර කැපිටල් වලින් ලියන්න ඕන. හරි? ඔව්. ඊට පස්සේ අපි දැන් ඔව් ඒක පොඩ්ඩක් දැනගත්තා නම් ඇති. දැන් අනුමාත්‍රාවට යන පුතා ඒක වචන බහු වචන බවට හැරවීම. ඒක වචන ඔක ලියන්නද සර්? බලන්න අලුත් මාතෘකාව ලියා ගන්න. ඒක වචන බහු වචන බවට හැරවීම. දැන් ඉංග්‍රීසියෙන් ලියන ඒක වචනයක් මම ඔයාලට බහු වචන වලට ලියන විදිය මම කියලා දෙනවා. අපේ උදාහරණ ලියාගෙන නේද සංකර? I came on Monday කියන එක. මේ උදාහරණ ලියාගත්තනේ. අහන්නද? මකන්න සර්. හරි. අනුමාත්‍රාව ලියා ගන්න. ඒක වචන බහු වචන බවට හැරවීම. ඉතාමත්ම වැදගත් කොටසක්. මොකක්ද මේක වැදගත් කියන්නේ පුතා? අපිට ඉංග්‍රීසි භාෂාවේ ඕන තරම් ඒක වචන තියෙනවා නේද? ඒ ඒක වචනයක් දුන්නට පස්සේ බහු වචනයක් බවට හරවන්න ඔයගොල්ලෝ හොඳට ඉගෙනගෙන තියෙන්න ඕන. ඔයගොල්ලෝ දන්න දේවල් තියෙනවා දැනට. ඔයගොල්ලෝ දන්න ඉංග්‍රීසි ඒක වචනයක් බහු වචනයක් කරන්න පුළුවන් ක්‍රම තියෙනවා පුතා.
ක්‍රම 10ක් විතර තියෙනවා. මේ ක්‍රම 10න් ඔයගොල්ලෝ කීයක් විතර දන්නවද? දන්න දේවල් කියන බලන්න දැන් ඉංග්‍රීසියෙන් ඒක වචනයක් දෙනවා. මම ඔයාලට බහුවචනයක් කියලා. ओ दाला लिया है एस दाला बहुवचन करता है ईएस ES हरी सामना होता දැන් S දාලා ES දාලා බහුවචන කරන්න පුළුවන් කියලා කියනවා ඔයගොල්ලෝ. මොන වගේ අවස්ථාවලදී අපි S දාන්නේ? මොන වගේ අවස්ථාවලදී ES දාන්නේ? ES දාන්නේ? එහෙම අවස්ථාව කොහොමද හඳුනගන්නේ ඔයගොල්ලෝ? මේව නම් මතක නැහැ සර්. ඒව තමයි අනිවාර්යෙන් ඕන වෙන්නේ. මේ භාගයේ කෙලින්ම මේ විභාගවලට පවාහන්න පුළුවන් ඔයගොල්ලෝ වාරි විභාගවලදී ඒක වචන දිලා ඊට අදාළ බහුවචන ලියන්න. එහෙම නැත්නම් ඒක වචන බහුවචන යා කරන්න. මේක හොඳට අවස්ථා 10ක් විතර තියෙනවා. මම 10 ඔයාලට කියලා දෙනවා. උදාහරණත් එක්ක අපි එක එක ඉගෙන ගමු පුතා. හරිද? දනීෂ පුතා මතකයිද ඒවා? දනීෂ ඒක වචන බහුවචන කරන විදිහ ඉංග්‍රීසි වචන නෑ සර්. හරි හොඳයි පුතා එහෙනම් අපි කමන්න අපි මුලින්ම ඉගෙන ගමු මේක. මම එකින් එකට ඔයාලට කියලා දෙන්නම්. පළවෙනි අවස්ථාව ලියාගමු පුතා. අවස්ථා 10ක් විතර තියෙනවා ඔයගොල්ලෝ රටා 10ක් තියෙනවා. ඒ රටා 10න් වලට ඕනම වචනයක් බහුවචන බවට හදාගන්න උදව් වෙනවා. පළවෙනි අවස්ථාව ඒක වචනයේ ලියාගන්න. ඒක වචනයේ අගට ඒක වචනයේ අගට O අකුර ඇති විට S අකුර එකතු කිරීමෙන් සෑදිය හැක. S අකුර එකතු කිරීමෙන් සෑදිය හැක. මොන පළවෙනි අවස්ථාව? චුට්ටක් එක ලියාගන්න ඉස්සෙල්ලා ලියාගන්න පොඩ්ඩක් කියවල මට මොකක්ද කියලා අදහස කියන්න පුතයි. කියන්න මොකද කියලා. ඒක වචනේ අගට O අකුර ඇති විට S අකුර එකතු කිරීමෙන් සෑදිය හැක. लिहुआ सर ES පුතා මතර මට ES හොඳේ O අකුරෙන් අවසන් වෙනකොට පුතා මෙතන ES පොඩ හදාගන්න පුතා ES දුෂාන් පුතා ES කියලා දාගන්න S විතරක් නෙමෙයි ES කියලා දාන්න ඕන O අකුරෙන් අවසන් වෙනවා. हाँ सर ඒක තමයි ES. මොකක්ද කියන්නේ? පොඩ ගොල මේක පොඩට කියලා කියන්න මට තේරුම් ගන්න කියලා මේ කියන්නේ. පොඩ ඒක වචනයක් තියෙනවා. හරිද? මේ ඒක වචනය අගට O අකුර තියෙනවා නම් මේක බහුවචන කරනකොට මොකද කරන්න ඕන? එපුතා. ඒක වචනයක් තියෙනවා O අකුරෙන් අවසන් වෙන ඉංග්‍රීසි. හරි මේ වචනේ බහුවචනයක් කරන්න මොකද කරන්න ඕන? අගට මොකද එකතු කරන්න ඕන?
ES අන්න හරි. මේක එක රටාවක්. හරි. මේ රටා දෙක හොඳට හඳුන ගන්න බහුවචන කරන. අපි උදාහරණයක් බලමු. ඒකට මේකට අදාළ උදාහරණයක් බලමු. hero hero කියන්නේ කවුද පුතා? hero කියන්නේ කවුද? hero කියන්නේ අපි කාටද? ඉංග්‍රීසියෙන් hero කියන්නේ කාටද? hero කියන්නේ කාටද? hero කියන පුතාවේ වීරයට වීරයා හීරෝ කියන්නේ වීරයා. මේක අපිට වීරයෝ කියලා බහුවචනයෙන් ලියන්න ඕන. කොහොමද බහුවචනයෙන් ලියන්නේ? වීරයෝ. හීරෝ කියන්නේ වීරයා. මේක බහුවචන කරන්න ඕන. කොහොමද බහුවචන කරන්නේ? අගාපුර මොකක්ද මේකේ? අගාපුර ඕ. මං කිව්වා ඕ අකුර ඉස්සන් වෙනවා නම් ඕ අකුර තියෙන්නේ මොකද කරන්නේ? ඒකට es එකතු කරන්න කියලා කිව්වේ. මොකක්ද? es. ඕ අගට ඕ අකුර තියෙනවා නම් දෙලින්ම කරන්න තියෙන මොකද්ද? es එකතු කරා නම් ඒක නිකම්ම බහුවචනයක් වෙනවා. හීරෝ කියන්නේ වීරයා. වීරයෝ කියලා බහුවචනයෙන් කරන අපි es එකතු කරනවා. නේද? එතකොට එනවා heroes. මේක ඒක වචන අවස්ථාව උතම් මෙහෙම ලියාගන්න. මේක ඒක වචනය. මේ ඒක වචනය. හරිද? ඒක වචනය. හරිද? මේක ඒක වචනය. බහුවචනය අපි ලියමු නම් heroes. H E R O. මේක හරියට ලේසි. O අකුරෙන් අවසන් වෙනවා නම් අපි කරන්නේ es එකතු කරනවා. es heroes. උච්චාරණය කරන්න කොහොමද? heroes. es එකතුවක් උච්චාරණය වෙනස් වෙනවා. heroes කියලා උච්චාරණය වෙනස් වෙනවා. heroes. වීරයෝ බහුවචන වීරයෝ බහුවචන. මේවනම් උනාට ගොඩක් ඕන වෙනවා හැමතැනම. ඉබහවල ගොඩක් ඕන වෙනවා මේ ඒක වචන බහුවචන. ඒක නිසා මේ ක්‍රම 10 හරියට එක එකටම ඉගෙන ගන්න. මම එක එකටම සාකච්ඡා කරනවා උදාහරණත් එක්කම. මේ පළවෙනි ක්‍රමය. මේ වගේ ක්‍රම 10ක් තියෙනවා. හරි. සාමාන්‍ය 10ක් තියෙනවා. මේකල හඳුනගන්න පුළුවන් ක්‍රම 10ක් තියෙනවා. ඒ 10ක් මම කියනවා. පළවෙනි ක්‍රමය වෙන්නේ ඕනම අකුරක ඕ අකුරෙන් අවසන් වෙනවා නම් ඒකට අපිට es එකතු කරලා බහුවචන හදාගන්න පුළුවන්. හරිද? මේ උදාහරණ එකක් මේ ගත්තේ hero. hero කියන්නේ වීරයා. ඒක වචනය බහුවචනේ හදන්න ඕ අකුරෙන් අවසන් වෙන නිසා අපි es එකතු කරනවා. එතකොට heroes කියලා වෙනවා. heroes කියලා කියන්නේ වීරයෝ. අන්න බලන්න වීරයෝ බහුවචනේ හදාගත්ත හරිම ලේසියි. මේ ක්‍රමයේ දන්න ළමයට ටක් ගාලා ඕ අකුරෙන් අවසන් වෙන වචනයක් දැක්කට පස්සේ හරිම ලේසියෙන් බහුවචනේ හදාගන්න පුළුවන්. කරන් තියෙන සරල දෙයක් ඕ අකුරෙන් අවසන් වෙනවා නම් es එකතු කරනවා. ඕ කියද්දී es එකතු කරනවා. එතකොට ඊට අදාළ බහුවචනේ හැදෙනවා. හීරෝ කියන්නේ වීරයා. වීරයෝ කියලා අපිට බහුවචනේ හදන්න පස්සේ es එකතු කරලා heroes කියලා ලියනවා. එතකොට ඒකේ බහුවචනේ හැදෙනවා. ඔව් උදාහරණ එක ලියා ගන්න පුතා. ඕල්ට අදාළ පළවෙනි ක්‍රමයට අදාළ. පළවෙනි ක්‍රමයට අදාළ උදාහරණ ලියා ගන්න පුතා. hero heroes. වීරයා වීරයෝ. ඒක වචනේ බහුවචනේ මෙහෙම නම් කරගන්න. hero කියන්නේ ඒක වචනය, heroes බහුවචනය. මාන හැදුවේ ඕ අකුරෙන් අවසන් වුණා මේ hero එකේ ඕ අකුර. අපි ඒකට එකතු කරා es. es එකතු කරන්න විතරයි තියෙන්නේ. හරි. es එකතු කරාම පස්සේ මේකම බහුවචනේ හැදෙනවා. හරි. මේ ක්‍රම ටික නම් පාඩම් කරගන්න ඕන. හරි. උදාහරණත් එක්කම. හරි. තව විනාඩි 4කින් විතර කට් වෙයි පුතා. මම ඔයාලට ලින්ක් එකක් එවන්නම් මොකදින්. හරි. තව මේකට අපි තව උදාහරණයක් ගමු පුතා.
මේක උදාහරණයක්. තව උදාහරණයක් ගමු. දන්නවා වචනයක් ගමු mango. mango M A N G O mango කියන්නේ මොකක්ද පුතා? mango. ඔව් කතා කරමු පුතා mango කියන්නේ මොකක්ද? අඹ අඹ කිව්වොත් වැරදි. අඹ ගෙඩිය හරියටම හරි mango කියන්නේ අඹ ගෙඩිය. ඒක වචනය. හරිද? මේ තියෙන පුතා mango කියන්නේ අඹ ගෙඩිය. ඒක වචන අවස්ථාව. අඹ ගෙඩිය. අඹ ගෙඩිය. ඒක අපේ ඒක වචන අවස්ථාව. ඒක වචනය. දැන් ඕගොල්ලන්ට විභාගෙදි කියනවා මේක බහුවචනයක් කරන්න කියලා. කොහොමද බහුවචනය හදන්නේ? ටක් ගාලා ඕවා උඩ දැක්කා. හරි. දැන් අපි දන්න නීතියක් කියනවා ඕවා පුරෙන් අවසන් වෙනවා නම් මොකද කරන්නේ? බහුවචන කරන්න. මොකද කරන්නේ? දනිස. ඕවා පුරෙන් අවසන් වෙනවා නම් පුතා මොකද කරන්නේ? අපි වචනේ බහුවචන හදා ගන්න ඕනොත්. ඕවා පුරෙන් අවසන් වුණා නම් මොකද කරන්න ඕන? පුතා දැන් ඇහෙනවද? බහුවචන කරන්න ඕන. ඔව්. es දාලා බහුවචන කරන්න ඕන පුතා නේද? හරි. දැන් mango කියන්නේ අඹ ගෙඩිය. අඹ ගෙඩිය. හරි. අඹ ගෙඩිය. මේක බහුවචන කරන්න ඕන. ඕවා පුරෙන් අවසන් වෙලා තියෙන එහෙනම් අපි මේකට කෙලින්ම es එකතු කරා නම් හරි. ඕවා පුරෙන් අවසන් වෙන හැමදාම අපි කරන්නේ es එකතු කරනවා. හරි අපි ලියමු දැන් බහුවචන අවස්ථාව M A N G O මොකක්ද එකතු කරනවද es ඔන්න ඕවා පුරෙන් අවසන් වුණා ඒක අපි es එකතු කරා. හරි es එකතු කරා. ඒකට උච්චාරණය කොහොමද එන්නේ පුතා? මේක මම උච්චාරණය කරනවා කට්ටිය. මේක උච්චාරණය දෙන්න. උච්චාරණය කරන්න. දැන් පුළුවන් වෙනවද? මොකක්ද පුතා? mangoes හරියටම හරි. mangoes උච්චාරණය පුතා. mangoes කියන්නේ පුතා ඒක මොකද්ද? mangoes කියන්නේ අඹ ගෙඩි. අඹ කිව්වත් හරි අඹ ගෙඩි කිව්වත් අඹ ගෙඩි. සර් මේ හරිද ලියලා තියෙනවා? මොකද්ද බා? හරි හොඳයි හොඳයි very good අන්න හරි. හොඳයි මේ කවුද අපේ දුෂ්කර් ගෝතා හරි ලියලා තියෙනවා. mangoes කියන්නේ අඹ ගෙඩි බහුවචන අවස්ථාව. ඒක තමයි කියන බහුවචන අවස්ථාව බහුවචනේ. හරි. ඔන්න ඒක වචනේ ලියුවා mango බහුවචනේ mangoes. අපි දැන් අර ඉගෙන ගත්ත ක්‍රමයට අනුව ටකාලා ඕවා පුරෙන් අවසන් නිසා es එකතු කරලා අපිට ටකාලා බහුවචනේ හදා ගන්න පුළුවන්. හරිද? පුතා දැන් හත්වේ මම ලින්ක් එක එවන්නම්. සර්. හරි. හදන්න ටිකක් දෙන්න. මොකද පුතා ඔයාලට හදන්න දෙන්නම්. ඊළඟ ටිකක් දෙන්නම් මම ඔයාලට හදන්න. යාළුවෝ ටික නෑ නේද? ඒකනේ හද ළමයි. පුරෝ තනියම ලියන්නවා. හරි. ඔය රටාව පාවිච්චි කරලා මම මේ බෝඩ් එකේ දාන වචන ටික බහුවචන කරන්න. දාන්න සර්. කොපඩගෙන දාන්න. Tomato. Tomato කියන්නේ මොකක්ද පුතා?
තක්කාලි ටොමැටෝ ටොමැටෝ ගෝල පස්සේ පුතා මොකද්ද? තක්කාලි ගෙඩිය. තක්කාලි ගෙඩිය. හරි මේක පුතා අපේ ඒක වචනේ. ඒක වචනේ. ඔයගොල්ලෝ මේක බහුවචන ලියන්න ටොමැටෝ. බහුවචන ලියලා මේ විදිහට උච්චාරණත් එක තේරුම ලියනවා. හරි. උච්චාරණය ලියන්න ඕන මේ සිංහල තේරුම ලියන්න ඕන බහුවචන එක ලියන්න. හරි. ටොමැටෝ. ඊළඟට බෆලෝ. Buffalo. Buffalo. බෝඩ් එක පේන්නේ සර්. පේන්නද පුතා? ඔයගේ දිලිසෙනවද පුතා? මොකක්ද වෙන්නේ? දිලිසෙනා වගේද? හරි දැන් සර්. දැන් හරිද? ලියාගත්තා. ඔය බොන්දයි වගේ. බොඳයි වගේද? ඔව් සර්. ධනේෂයටත් එහෙමද? නෑ කිය. හරි ලියන්න පුතා. ලියා ගන්නවා. වචන දෙක ලියලා ඕකේ බහුවචන දෙක අවස්ථා ලියන්න මට කියන්න. ටොමැටෝ බෆලෝ. බෆලෝ මීහරකද සර්? ඔව් බෆලෝ කියන්නේ මීහරක. පාට ඕලෙවල් විභාගය දක්වාම ඕන වෙන දේවල් පුතා මේවා. හරිද? ඉංග්‍රීසියේ තියෙන ග්‍රැමර් ව්‍යාකරණ නීති තමයි මේවා. ව්‍යාකරණ නීති ටික ඕන වෙනවා ඕලෙවල් විභාගෙදී ඉංග්‍රීසි කොට දාගන්න. ඒ නිසා ධම්ම කියා ඒ කියන්නේ 6 7 8 9 10 හැම වසරකදීම එන විභාග තියෙනවනේ. ඒ විභාග වලට මේ ඉංග්‍රීසි ව්‍යාකරණ ටික ඕන වෙනවා හැම දෙයකටම. විභාග ලියන්න මේ ව්‍යාකරණ ඕන වෙනවා. හරි ඒක නිසා අපි එකින් එකට කරන්නේ. ඒ නිසා මේ ටික හොඳට ඔලුවට ගන්න. විශේෂයෙන් මේ ඒක වචන බහුවචන කරන විදිය. හරි. ගොඩක් ඕන වෙනවා අපිට ඉස්සරහට වාක්‍ය හදනකොට ඒක වචනේ මොකද්ද බහුවචනේ හඳුනගන්න. සමහරවිට ඒක වචනේ බහුවචන කරන්න වෙනවා. බහුවචන ඒක වචන කරන්න වෙනවා නේ. ඒ නිසා මේක හරියට ස්ටඩි කරන්න මේ හරිය. අපරාධ ආපු නැති ළමයින්ට මේ හොඳ කොටසක් මම අද කරන්න ඉතින් කිව්වා කියන්නේ කරනවා කියලා මේක. සර්. හරි ලියුවද හරි. ධනිෂ පුතා ලියුවද? මන්න සර්. ඔව් සර්. හා හරි හරි. මට දැන් දෙන්න කියන්න බල ඉස්සලා මට දුෂාන් කියනවා ටොමැටෝ වලට කොහොමද බහුවචන ලියුවේ කියලා. මොකද්ද? tomatoes T කියන අකුරු ලියනවා T O R M M A T O S ES නේද? ES දානවා ඔය අකුරෙන් අවසන් නිසා. හරි. tomatoes ඒක උච්චාරණය කරන හැටි කියන පුතා. උච්චාරණය කියන මට tomatoes අන්න හරි. tomatoes කියලා උච්චාරණය වෙනවා බහුවචනේ. බහුවචනේ මොකද්ද සිංහල තේරුම් පුතා එතකොට? තක්කාලි ගෙඩි.
තක්කාලි ගෙඩි බහුවචන අවස්ථාව. තක්කාලි ගෙඩි. tomatoes. තක්කාලි ගෙඩි. ගෙඩිය කිව්වොත් තමයි tomato කියලා එන්නේ. ඔව් ඒක අපි කියන මොකද්ද බහුවචන අවස්ථාව නේද? බහුවචන. මේ විදිහටම ලියා ගන්න උදාහරණ. හරි. ඊයර පේජ් එකට ඒකටම ලියා ගන්න. බහුවචන. හරි. හොඳයි. දුෂ්යන් උදාහරණයක් කිව්වා. එතකොට ඈ ළමයි ජලංගන එනවා නේද පොඩ්ඩක්. ළමයි කියනවා පොඩ්ඩක් ඉන්න අපි උදාහ ගන්න. විනාඩියක් ඉන්න පුතා ළමයෙක් එනවා මම එයා ඇඩ්මිට් කරන්න. ජලංගන දාවේ ජලංගන පුතා ඇහෙනවද? ඇහෙනවා සර්. මොකද වරක්කු? ලින්ක් එක දැක්ක දැන් සර්. අයියෝ පුතා හැමදාම 3ට පන්තිය පටන් ගන්නවා පුතා. 3ට සෙනසුරාදා 3ට. හරිද? වෙලාව අපරාධ දැන් පැයක් ගියලා තියෙන පුතා අපි කරා මේ සර් ඔව් පුතා. ලින්ක් එක අපිට 3:00 වෙනකන් ආවේ නෑනේ. නෑ පුතා 3:00 ආවේ නෑ. ගෲප් එකට දැම්මනේ පුතා 3 වෙනකොට. දුෂ්යන්ත ආවනේද පුතා 3 වෙනකොට? සරින් සරයට බැලුවා. එහෙමද? එහෙනම් ආවේ සිග්නල් ප්‍රශ්නයක් එන්නද පුතා? අනිත් ළමයි ආවා හරියට 3 වෙනකොට. දුෂ්යන්ත, ගණේෂ කියලා ළමයි දැන් පැයක් විතර පන්තිය පටන් ගත්තා පුතා. හරි කමන්නේ මේ ජලංගන මෙහෙම කරමු. මුල් හරිය ඔයා ලියා ගන්න මම මේකේ වීඩියෝ එක මම හෙට උදේට දානවා. වීඩියෝ එක දිහා බලලා මුල් හරිය ලියන්න ජලංගන හොඳේ? හා සර්. මේ දැනට මේ දැන් කරන තැන ඉඳලා ලියා ගන්න. අපි දැන් කතා කරේ පුතා ඒක වචන බහුවචන කරන විදිය. හරිද? දැන් මේ උදාහරණ කතා කර ඉන්නේ ගොඩක් ඔය වැදගත් තැනක් මේ අද කතා කරේ. හරි. දැන් අපේ ඊළඟ උදාහරණ ගන්න දැන් ජලංගන මෙහෙමයි ඒක වචනයක් බහුවචන කරනකොට පුතා ඕ අකුරෙන් අවසන් වෙන වචනයක් තිබුණොත් ඒකට අපිට es එකතු කරලා බහුවචනයක් හදන්න පුළුවන්. ජලංගන ඇහෙනවද පුතා? ඇහෙනවා සර්. හරි. අන්න ඒක තමයි කතා කරේ. ඒක වචනේ අගට ඕ අකුර ඇති විට es අකුර එකතු කිරීමෙන් සෑදිය හැක. හරි. ඕනම ඉංග්‍රීසි වචනයක අග අකුර ඕනම් ඒකට es එකතු කරලා අපිට බහුවචනය හදන්න පුළුවන්. ඊට අදාළ උදාහරණ ටිකක් අපි සාකච්ඡා කරේ. හරි. දැන් අපි ඊළඟ උදාහරණය බෆලෝ. මේක මට කියන්න ධනිෂ පුතා හදපු විදිය. ඔව් මේකේ බහුවචන අවස්ථාව මොකද්ද පුතා? ධනිෂ කියන්න. ඕ අකුරෙන් අවසන් කරලා තින්නේ මොකද කනකට? අකුරු කියන්න පුතා. බහුවචනේ buffaloes අන්න හරි. very good පුතා. buffaloes කියන අකුරු පුතා B A අකුරු කියන්න පුතා. double F A L O E S නේද? උච්චාරණය කියන පුතා ආයෙත් ධනිෂ උච්චාරණය කොහොමද වෙන්නේ? buffer buffaloes හරි එතකොට සිංහ තේරුම එන්නේ මොකද්ද? සිංහ තේරුම එන්නේ පුතා මොකද්ද? මීහරක් buffalo කුත් මීහරකා buffaloes බහුවචන අවස්ථාවේ මීහරක් ඒකට අපි කියනවා බහුවචන අවස්ථාව. හරි. ඒක ලියා ගන්න. අඩුපාඩු තියෙනවා හදා ගන්න. buffalo කියන්නේ ඒක වචන, buffaloes කියන්නේ බහුවචන අවස්ථාව. මීහරකා මීහරක්. ඒක වචන බහුවචන. buffalo buffaloes. අඩුපාඩු තියෙනවා හදාන්න පුතා. ජලංගන පුතා ලියා ගන්න. දුෂ්‍යංක සාමාන්‍යයෙන් අපි දැන් මෙතෙක් කල කරපුවාට සාමාන්‍ය පිටු කීයක් විතර කියන්න ඕනද? මේ ජලංගන පොඩ්ඩක් කියනවද? දැන් අපු ළමෙක් කියනවා. පිටුවක් තිබ්බ මැති සර්.
CR පිටුවක්ද? CR පොතේද? ඔව් ජලංගන CR පොතේ පිටුවක් කියන්න. ජලංගන CR හරි සර්. හරි. හොඳයි. ඊළඟ අවස්ථාව ලියා ගන්න පුතා. ඊළඟ රටාව මම ඔයගොල්ලෝ ක්‍රම 10ක් කියලා දෙනවා ඒක බහුවචන කරන්න. ඊළඟ අවස්ථාව ලියා ගන්න. නාම පද යේ ලියා ගන්න පුතා දෙවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාව ලියන්න නාම පදේ අංක 2 නාම පදයේ අග අකුර ජලංගන තම වෙලා වුණ ලියා ගන්න මේක ඕනේ තියන්න. එපා සර්. එහෙනම් අපි අලුත් කොටස පටන් ගමු. දෙවෙනි අවස්ථාව මේ පළවෙනි අවස්ථාව දෙවෙනි අවස්ථාව දෙනවා ලියා ගමු. දෙවෙනි අවස්ථාව ලියා ගන්න. නාම පදයේ අග අකුර නාම පදයේ අග අකුර y අග අකුර y නම්ද නාම පදයේ අග අකුර y නම්ද y capital Y කියලා y නම්ද ඊට පෙර අකුර ඊට පෙර කියන්නේ ඊට කලින් තියෙන ඊට පෙර අකුර ව්‍යංජනයක් නම්ද ව්‍යංජන කිව්වෙ මොනවද පුතා දැන් මතක් වෙන්න ඕන දැන් අපි අර කලින් ඉගෙන ගත්ත දේවල් දැන් ඕන වෙනවා ඒකනේ මම කිව්වේ ස්වර ව්‍යංජන මේව නිතරම ඕන වෙනවා කියලා ව්‍යංජන කියන්නේ මොකද්ද මොන අකුරක්ද පුතා අපි ඉංග්‍රීසි ඕඩිය කොටස් දෙකකට කඩවම නේද ස්වර සහ ව්‍යංජන කියලා නේද මොනවද එතකොට මේ ව්‍යංජන අකුරු වෙන්නේ දැන් මතක් කරගන්න පුතා ස්වර අකුරු මොනවද කියන්නේ ඉස්සලා එහෙනම් ස්වර මං කොහොමද දැන් අහන්න කියලා කියන මොන ස්වර අකුරු ටික A I O U හරියට කියන A I O U අනර A E I O U හරිද ස්වර අකුරු ටික නේද දැන් අපිට ඕන වෙනවා මම කොහොම ඉස්සරහට ඔයගොල්ලෝ ඕන වෙනවද කියලා ස්වර අකුරු ටික A E I O U ඊතර ඒ ටික නැත්නම් ඉතුරු හරියට අපි කියමු මොනවද ව්‍යංජන එහෙම නැත්නම් මොනවද ඉංග්‍රීසියෙන් කියන කොන්සොනන්ට් නේද vowels සහ කොන්සොනන්ට් vowel කියලා කියනවා ස්වර වලට ව්‍යංජන වලට අපි කියනවා කොන්සොනන්ට්ස් කියලා නේද හරි දැන් මෙතනදී කියන්නේ මොකද්ද නාම පදයේ අග අකුර yද හරි නාම පදයක් තියෙනවා කියලා මොකක් කරන්නේ ඉංග්‍රීසි වචනයක් තියෙනවා y අකුරෙන් අවසන් වෙන ඊට පෙර අකුර ව්‍යංජනයක් නම්ද ඒ කියන්නේ y අකුරෙන් අවසන් වෙලා ඊට කලින් තියෙන අකුර ව්‍යංජනයක් වෙන්නත් ඕන ව්‍යංජනයක් නම්ද y අකුර ඉවත් කොට y අකුර ඉවත් කොට IES යොදා IES අපි දාන්න ඕන y අකුර ඉවත් කරලා IES යොදා බහුවචනය සෑදිය හැක
මොකක්ද මේ පුතාලා දෙවෙනි අවස්ථාව. ඔන්න මොනවා හරි තියනවා වචනයක් කියනවා කියලා පුතා y අකුරෙන් අවසන් වෙන. හරි. y අකුරෙන් අවසන් වෙන වචනයක් තිබිලා හරිද? ඒ y අකුරට මෙහා පැත්තේ අකුර කලින් අකුර මොකද්ද වෙන්න ඕන? මොන අකුරක්ද පුතා? දුෂ්‍යන්ත. කියවල හොඳ තේරුම් ගන්න ඉස්සෙල්ලා. ව්‍යංජනයක් සර්. අන්න හරි. ව්‍යංජනයක්. ඔව් ව්‍යංජනයක් වුණොත් ඒක අපි බහුවචන කරන්න මොකද කරන්නේ? y ඉවත් කර ඔව් y ඉවත් කරලා යොදන්න. is දාන්න ඕන y අකුර අයින් කරලා නේද? හරි අපි ඒකේ උදාහරණයක් බලමු පුතා. baby b a b y baby baby කියන්නේ මොකක්ද පුතා? baby කියන්නේ කාටද? සර් ඔය ලියලා තියෙන එක මුලින්ම කියවන්න පේන්නේ නැහැ. පුතාට පේන්නේ නැද්ද? දුෂංගට පේන්නේ නැද්ද? හරි. පැහැදිලි නෑ සර්. ඔන්න ලියාගන්න පුතා මම කියන්නම්. නාමපදයේ අග අකුර නාමපදයේ අග අකුර හරි සර්. y ද capital Y කියලා ලියන්න. most y symbol හරි capital y ද හා ඊට පෙර අකුර ඊට පෙර අකුර ඊට පෙර අකුර ඊට පෙර අකුර ව්‍යංජනයක් නම්ද කොන්සොනන්ට් එකක්. ව්‍යංජන කියන්නේ අපි කොන්සොනන්ට්ස්. ඊට පෙර අකුර ව්‍යංජනයක් නම්ද y අකුර ඉවත් කොට y ඉවත් කරලා අපි කරන්න ඕන ඉවත් කොට ies I අකුරයි e අකුරයි s අකුරයි ies යොදා හරි සර්. බහුවචනය සෑදිය හැක. බහුවචනය සෑදිය හැක. හරි සර්. හොඳ අවස්ථාවක් පුතා ඒක. ඔන්න මොකක් හරි වචනයක් තියෙනවා. මේ වචනේ y අකුරෙන් අවසන් වෙනවා. ඒ වගේම y අකුරට කලින් අකුර කොන්සොනන්ට් එකක්. ඒ කියන්නේ ව්‍යංජනයක් වෙන්නත් ඕන. අන්න ඒ වගේ වචනයක් තමයි දැන් මම ලියලා තියෙන බෝඩ් එකේ. මොකද ලියලා තියෙන වචනේ baby. baby කියන එකේ සිංහල තේරුම මොකද්ද? ඔයගොල්ලෝ ඕනද නම් baby කියලා ඇති. මොකද්ද ඉංග්‍රීසි වචනයක් baby කියන්නේ ඉංග්‍රීසි වචනයක්. ලන්දරුවා. ලන්දරුවා. ඔව් ලදරුවා බබා ඒ වගේ කියන අපි baby කියලා නේද? හරි බබා කියලා ගමු. බබා. හරි මේක පුතා ඒක වචනේ. හරි දැන් මේ baby කියන ඒක වචනේ අපි බහුවචනයක් බවට හරවන්න ඕන. දැන් ඔයගොල්ලෝ ක්‍රමේ දන්නවා. ක්‍රමේ දන්න ළමයට නම් ටක්කාලා මේක කරන්න පුළුවන්. හරි ක්‍රමේ නොදන්න ළමයට ගොඩක් අමාරුයි වටනවා. හරි ඒක නිසා ඔයගොල්ලෝ මේ ක්‍රම ටික හරියට පාඩම් කරගන්න. දැන් මම කිව්වේ මොකද්ද දෙවෙනි ක්‍රමය? y අකුරෙන් අවසන් වෙන්න ඕන. ඊට කලින් අකුර කොන්සොනන්ට් එකක්. නේද? b කියන්නේ මොන අකුරක්ද? කොන්සොනන්ට් එකක්ද vowel එකක්ද? ස්වරයක්ද ව්‍යංජනයක්ද? b. ස්වරද ව්‍යංජනයක්? කොන්සොනන්ට්. ඔව් කොන්සොනන්ට් එකක්. ඔව් කොන්සොනන්ට් එහෙම නැත්නම් ව්‍යංජනයක්. හරි. එහෙනම් අපේ රටාව හරිනේ. ව්‍යංජනයක්. ඔව් y අකුරෙන් අවසන් වෙලා ඊට කලින් තියෙනවා ව්‍යංජනයක්. එහෙනම් අපිට අපේ කෙලිම රටාව දෙවෙනි අවස්ථාව මන්ද දෙවෙනි අවස්ථාවේ කිව්වේ y අකුර අයින් කරලා ies දාලා මේක බහුවචනයක් කරන්න පුළුවන්. නේද? බබාලා කරන්න පුළුවන්. baby babies b a b ies දානවා. මේ y ඉවත් කරලා මෙන්න මේ ies එකතු කරනවා. ies එතකොට එනවා මේක උච්චාරණය කරලා කියන්න මම පුතා මට මේක උච්චාරණය කරන්න baby. අන්න හරි babies b
babies කියන්නේ බබාලා ඒක බහුවචන අවස්ථාව බහුවචනේ babies බබාලා නේ බහුවචන හරියද පුතා ඒක පැහැදිලි නේද y අකුර තියෙනවා ඔව් y අකුර තියෙනවා නම් y අකුර කලින් එක ව්‍යංජනයක් නම් එහෙම නැත්නම් කොන්සොනන්ට් කියලා කියන ඉංග්‍රීසියෙන් එහෙම නම් අපිට කෙලින්ම y අකුර ඉවත් කරලා ies එකතු කරා නම් අපිට ලේසියෙන්ම ඊට අදාළ බහුවචනේ හදාගන්න පුළුවන්. හරි. හොඳයි. මම දැන් ඔයාලට වචන දෙකක් තුනක් දාන්නම් බෝඩ් එකේ. ඔයගොල්ලෝ ඒක තනියම හදන්න ඕන. හරි. හදමු බලමු. ඊළඟ එක fly. මේවා නම් ඔයගොල්ලෝ ඩික්ටේෂන් එකක් පාඩම් කරලා තියෙන මතකයිද? fly නේද? fly කියන්නේ කවුද? fly කියන කාටද පුතා අපි ඩික්ටේෂන් මතක් වෙන්න ඕන දැන් fly කියන කවුද ජලංගන? පියාඹනවා. ඔව් තව දෙයක් කිව්වා. fly කියන තව දෙයක් කිව්වා මම. fly කියන තව මොකද දුෂ්ටංක? fly මතක් කරමු මගේ මොලේ. මතක් කරන්නේ ගිය සතියේ ඔය ඩික්ටේෂන් මැස්සා. fly කියන අපි මැස්සට මතක තියාගන්න ඕන මම පොලිස් දාට අහු වෙනවා කියලා කාටවත් මේ ඩික්ටේෂන් දීපුවා මැස්සා එහෙනම් ඒක වචනේ නේද ඒක වචනේ හරි මේක බහුවචනයක් කරලා ලියන්න ඕගොල්ලෝ ඔන්න ඒක වචන අවස්ථාව මම ලියලා දුන්නා දැන් බහුවචන අවස්ථාව ලියන්න ඉංග්‍රීසි වචන ලියන්න උච්චාරණ ලියන්න තේරුම ලියන්න බහුවචන එකෙන් ලියන්න බං fly එකේ බහුවචන අවස්ථාව ලියන්න ඔය ටික fly හැමෝම ලියන්න fly ලිව්වස හොඳයි දනිස පුතා තේරෙනව නේද? දනිස පුතා තේරෙනව නේද පුතා? දනිස ඔව් සර්. හරි කෙල්ලෝ නෑ පුතා මොනවද ප්‍රශ්නයක් තියන් අහන්නද? හරි දැන් දනිස ලිව්වද? ඉවරයි සර්. හරි. කියමු බලන්න පුතා. fly එකේ බහුවචන අවස්ථාව මොකද්ද? fly මේකේ y තියෙනවා ඔන්න එහා පැත්තේ ව්‍යංජනයක් තියෙනවා එහෙනම් අපිට කෙලින්ම y අයින් කරලා ies දාන්න පුළුවන් නේද ඒ රටාව හොඳම අපි පිටාගෙන y තිබුණ ඵලයට අපිට y ඉවත් කරලා ies දාන්න පුළුවන්ද ඔව් සර්. y තිබුණ කියලා බෑ පුතා y වල එහා පැත්තේ මොකක්ද තියෙන්න ඕන y වලට කලින් මොකක්ද තියෙන්න ඕන පුතා y විතරක් තිබුණා කියලා හරියන්නේ නැහැ. කොන්සනන්ට් එකක් වෙන්න ඕන. හරි ඒක මතක තියාගන්න නැත්නම් y කියලා y වලින් අවසන් උනායි කියලා කෙලින්ම අපිට y අයින් කරලා ies දාන්න බෑ. අනිවාර්යෙන්ම y වලට කලින් කොන්සනන්ට් එකක් එහෙම නැත්නම් ව්‍යංජන අකුරක් වෙන්නත් ඕන. හරි y වලට කලින් ව්‍යංජන අකුරක් තිබුණේ නැතුනොත් අපිට මේ ies දාලා මේ බහුවචනේ හදන්න බෑ. හරි y වලට කලින් අනිවාර්යෙන්ම කොන්සනන්ට් එකක් තියෙන්නම ඕන. හරි vowel එකක් තිබුණොත් වැඩේ කරන්න බෑ. කොන්සනන්ට් එකක් වෙන්නම ඕන. right? දැන් මේක වෙලාවට fly y අකුරකුත් තියෙනවා. y අකුරට කලින් ව්‍යංජන අක්ෂරයකුත් තියෙනවා. l කියන්නේ ව්‍යංජනයක්. නේද? ස්වර අකුරක් නෙමෙයිනේ. හරි.
දැන් එන අපිට y අයින් කරලා f l i e s y අයින් කරනවා ඒකට අපි එකතු කරනවා i e s මේක උච්චාරණය කරලා කියන්න මට හරියට මොකක්ද මේක උච්චාරණය නිවැරදි උච්චාරණය කියන්න උච්චාරණය කරන පුතා මේ වචනේ බහුවචනේ උච්චාරණය කරන හරියට price price හරි හොඳයි දුෂ්‍යන්ත තේරෙනවද price 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 ඉතින් බහුවචන අවස්ථාව මොකද්ද ඒක වචනේ මැස්සා බහුවචන අවස්ථාව මැස්සෝ නේද price මැස්සෝ මැස්සෝ බහුවචන අවස්ථාව මැස්සෝ පැහැදිලි නේද උදා එක fly price හරි අඩුපාඩු තියෙනවා හදාගන්න උදා උදාහරණ දෙක අඩුපාඩු තියෙනවා හදාගන්න fly flies fly flies දුෂ්‍යංග හරියට ලිව්වද අන්නේ අවුලක් නැහැ ලිව්වස හරි අපි තව වචන දෙකක් විතර බලමු පුතා හරි ඊළඟ වචන ලියා ගන්න story 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 කියන්නේ මොකක්ද පුතා ඉංග්‍රීසි story කියලා කියන්නේ මොකක්ද story කියලා කියන්නේ මොකක්ද S T O R Y S T O R Y story මතක කරලා කියන්න බලන්න story කියන්නේ මොකක්ද කියලා මතකයි story කියලා වචනය කතාව කතාව අන්න හරි ස්ටෝරි කියලා කියන කතාව එහෙම නැත්නම් කතන්දරය කතාව අපි ඒකට කියනවා ස්ටෝරි කියලා ස්ටෝරි කතාව කතන්දරය ස්ටෝරි කතන්දරය මේක අපේ ඒක වචන අවස්ථාව ඒක වචන හරි හරි දැන් මම කියන්නේ ඔයගොල්ලන්ට මේකේ බහුවචනය ලියන්න කියලා ස්ටෝරි ස්ටෝරි කියන වචනේ බහුවචනය ලියන්න ඒකයි තවත් එකක් පල්ලෙහාන් දානවා එක් කරන්න ඊළඟ city C I T Y C I T Y city 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 කියලා කියනවා අපි නගරය city නගරය මේක ඒක වචන අවස්ථාව හරි මේ දෙකේම වචන අවස්ථාව ටික ලියන්න ඒ විදිහට උච්චාරණත් ටික ලියන්න සිංහල තේරුමයි උච්චාරණය සියලු ලියන්න city story city
හරිද ළමයි? ලියුවද? තව වෙලාවනද? සර් තාම දෙවැනි එක ලියනවා ලියලා ටක් කරලා ලියන්න. ඔව් කියන්න. ලියලා තව වෙලාව දෙන්න අපිට ප්‍රශ්න නැහැ. නිමිට් ලියන්න. ලස්සනට ලියන්න. නෝට් පොත ලස්සනට ලියන්න. ඉංග්‍රීසි අකුරු ලස්සනට රවුන්ඩ් කරලා ලියන්න. ලියුවක. හරි. හොඳයි පුතා. ඔව්. හරි. දැන් මට කියන්න ස්ටෝරි. ස්ටෝරි කියන එකේ බහුවචනේ කොහොමද ලියන්නේ? දැන් බලන්න අප මොකද අපේ නීතිය අපි දැන් දෙවෙනි නීතියක් ඉගෙන ගත්තා. y අකුරෙන් අවසන් වෙලා y අකුරට කලින් අකුර කොන්සොනන්ට් එකක්. එහෙම නැත්නම් ව්‍යංජනයක් වුණොත් අපි ගත්ත නීතියේ ඉගෙන ගත්ත නීතිය මොකද්ද? y අයින් කරලා දැම්මා. ඒ වෙනුවට දැම්මා ies. එතකොට ඒ වචනයට අදාළ බහුවචනේ නිකම්ම හදාගන්න පුළුවන්. හරි මේක එහෙම අවස්ථාවක්. y අකුර තියනවා ඊට කලින් අකුර r කියන්නේ කොන්සොනන්ට් එකක්. එහෙම නැත්නම් ව්‍යංජනයක්. ඒ නිසා අපිට කියනවා y ඉවත් කරා ies දැම්මා. හරි ස්ටෝ කියන පුතා මේකට අකුරු දෙක s t o r i e s හරි ඔන්න වචනේ දැන් මේක උච්චාරණය කරලා උච්චාරණය කරන්න බලන්න ඔව් කියන හයි කියන පුතා දැන් උච්චාරණය කරන්න story අන්න හරි stories හයි උච්චාරණය කරන stories හොඳට කට ඇරලා මේ උච්චාරණය කරන එතකොට ඔයගොල්ලෝගේ අර උච්චාරණ හැකියාව හොඳට දියුණුවා stories stories කියලා හදනවා stories එතකොට ඒකේ සිංහල තේරුම මොකක්ද වෙන්නේ පුතා story කියන්නේ කතන්දර ඔව් කතන්දරය කිව්වොත් තමයි story වෙන්නේ stories කිව්වොත් කතන්දර ඒ කියන්නේ කතන්දර කිව්වොත් ගොඩක් නේද කතන්දරය කිව්වන් පස්සේ එකයි කතන්දර කිව්වන් පස්සේ ගොඩක් එහෙනම් බහුවචන අවස්ථාව stories කියන්නේ කතන්දර කතන්දර අන්න හරි බහුවචන කතන්දර බහුවචන උදා stories right හොඳයි ඊළඟ වචනේ ඔව් ඈ කතන්දර stories කතන්දර බහුවචනේ මේ විදිහට ලියාගන්න පුතා ඉංග්‍රීසි වචන ලියන්න උච්චාරණය ලියන්න සිංහල තේරුම ලියන්න ඒක බහුවචනයක් ඒක වචනයක්ද කියලා ලියන්න හරි හොඳයි ඊට පස්සේ දුෂංග පුතා කියන්න මට ඊළඟ එක සිටි එකේ බහුවචනේ කොහොමද පුතා ලියන්නේ දුෂංග පුතා ඔව් සර් සිටි වල බහුවචනේ කියන්නේ පුතා සිටි cities කියන අකුර c i c i t i e s පුතා ඇයි මට දැන් පැහැදිලි කරන්න ඇයි මේකට ies එකතු කරේ ඔව් මොකද්ද පදනම මොකද්ද නීතිය ඉංග්‍රීසි නීති කියලා නේද මොකද්ද ඔයාලගේ නීතියනේ ඔව් නීතිය කියන පුතා මේක සත්‍ය කියන්නේ ඒ ව්‍යංජන අකුරක් නින්දා අන්න හරි ඒක තමයි අපේ නීතිය තර්කය y අකුරෙන් අවසන් වෙලා තියෙනවා ඊට කලින් අකුර ව්‍යංජන අකුරක් ඒක නිසා කලින් අපි y අකුර අයින් කරා ඒ වෙනුවට ies දාලා ලේසියෙන්ම අපිට ඔව් බහුවචනේ හදාගන්න පුළුවන් මේ ක්‍රමය කලින් ඉගෙනගෙන තියෙනවද පුතා කලින් දන්නවද කුෂාංගලා දන්නවද ඉගෙනගෙන නැහැ සර් ඔය ක්‍රමේ ඔව් ඒක තමයි පුතා මේවා තමයි ඕන වෙන්නේ පුතා ඔයාලට ඉස්සරහට ග්‍රාමර් වල ඔව් මේවා තමයි පුතා ඉස්සරහට ඔයාලට ඕන වෙන්නේ ග්‍රාමර් වල දේවල්ගේ විභාග ලියනකොට මේ ගොඩක් වටනවා ඔයාලට ඒක වචන බහුවචන ඒක වචන කරන්න හරි ඉස්සරහට ගොඩක් වැඩක් වෙනවා ඒ නිසා මේ මූලික හරිය හොඳට ඔලුවට ගන්න හරි හොඳයි cities c i t i e s cities මේක උච්චාරණය කරන්න පුතා මොකද්ද cities නගර cities කියලා cities මොකද්ද පුතා සිංහල තේරුම වෙන්නේ නගර මේක බහුවචන අවස්ථාවක් ඔව් නගර බහුවචනය වෙනවා නගර අපරාධයක් නැති ළමයි ටිකම හොඳ දවසේ නැතුනේ කලින් දවසක් වගේ නම් මොකක් හරි මේ වුණා අද වැදගත්ම දවසක්
කමන්න මම වීඩියෝ දාන්න පුතා ඒගොල්ලන්ට වීඩියෝ එක බලලා හරි කරගන්න පුළුවන් ගේ නේද right cities හරි ඊළඟ අවස්ථාවම තුන්වෙනි අවස්ථාව මම කියලා දෙනවා නීති තුන්වෙනි නීතිය ලියන්න පුතා ඇතැම් විට සර් තව ලකුණක් දාලා ලියන්නද? නෑ පුතා මේ වචනයක් නේ පුතා තුන්වෙනි නීතිය දැන් අපි පළවෙනි නීතිය කතා කරා දෙවෙනි නීතිය කතා කරා දැන් තුන්වෙනි නීතිය මම 10ක් කියලා දෙන ගුණ වලට තුන්වෙනි එක නීතිය කියන්න සර්. තුන්වෙනි නීතිය ඇතැම් විට y අකුරෙන් අවසන් වුවද y අකුරෙන් අවසන් වුවද ඒ කියන්නේ y අකුරෙන් අවසන් වුණාද y ඔන්න මොනින් දැන් කියනවා උදාහරණයක් ගන්න ඇතම් විට y අකුරෙන් අවසන් වුවද y අකුරෙන් අවසන් වුවද y අකුරට පෙර ස්වර අකුරක් y අකුරට පෙර ස්වර අකුරක් ඇති විට S පමණක් එකතු කිරීමෙන් බහුවචනය සෑදිය හැක. අන්න ඊළඟ තුන්වෙනි නීතිය අපේ ඕන නීති. හරි. ඒක වචන බහුවචන කිරීමේ ක්‍රම. එහෙම නැත්නම් නීති. හරි. තුන්වෙනි ක්‍රමය මොකද්ද? ඉස්සර ලියන්න උදාහරණයට පැහැදිලිව. ඔව් පුතා. ඔව් දුෂාන කියන්න. මේ අර x අකුරෙන් ඉඳන් කියන්නකෝ. ඔව්. නම් s අකුර s කියන කොතනද s පමණක් එකතු කිරීමෙන් බහුවචනය සෑදිය හැක. S පමණක් එකතු කිරීමෙන් බහුවචනය සෑදිය හැක.
මේක තමයි ගන්න හරියට. අර හේවනට යන්නේ කප්පලා. මට පුතා කියන්නේ දැන් මේ අපේ තුන්වෙනි ක්‍රමය තුන්වෙනි රටාව යන තුන්වෙනි නීතිය ඔයගොල්ලෝ ලියාගත්ත දේ අවබෝධුම් දේ මට කියන්න බල පැහැදිලි කරන්න මොකද්ද මේ තුන්වෙනි නීතිය කියන්නේ 2යි 3 අතර පොඩි සම්බන්ධයකුත් තියෙනවා දෙකේම y අකුරෙන් ඉවත් වෙනවා නේද y අකුර ආවම ඔව් පොඩ පැහැදිලි කරන්න දෙන්නම් පොඩ ඉස්සලා පොඩ ජලංගන පොඩ පැහැදිලි කරන්න දෙවෙනි අවස්ථාවයි තුන්වෙනි අවස්ථාවයි මොකද්ද දෙවෙනි අවස්ථාව මොකක්ද මේකයි තුන්වෙනි අවස්ථාව මේකයි කියන පොඩ පැහැදිලි කරන්න ජලංගන y අකුර ඉවත් කර IES යෙදීම. ඔව් අයි මේ IES දාන්න මොකද ඒක y අකුර ඉවත් කර ඔව් අකුර නෑ y අකුරට පෙර ව්‍යංජන අකුරක් තිබේ නම් ඒ අකුර ඉවත් කොට IES දානවා බහුවචන සැදීමට. අන්න හරියට I අකුරට පෙර ස්වරාපතිවිත s පමණක් එකතු කිරීමෙන් බහුවචන වෙනවා. අන්න හරි. එතකොට y ඉවත් කරන්නේ නැහැ. දෙවෙනි අවස්ථාවේදී නේද? අත්ොන්න. හරිම පැහැදිලි එක මට තියන්න පුතා. හොඳයි. දැන්ම කිව්වා y අකුර තියනවා නම් y අකුරට පෙර ව්‍යංජනයක් නම් y අයින් කරා IES දැම්මා. හරිමලේසි සරලව තියාගන්න. නිකන් එනවා මානසික මතක් කරන්න පුතා ඒවා. හරිද? IES දැම්මා. ඔව් අනිත් අවස්ථාව පුතා y අකුර තිබිලා y ට කලින් වවල් එක එහෙම නැත්නම් සොර අකුරක් වුණොත් ඉතින් අපි කරන්නේ y අකුරට මුකුත්ම කරන්න නැතුව s අකුරක් එක්ක හරි s අකුරක් ඒකට පාඩම් කරගන්න මේ උන්ට පාඩම් කරගන්න ඕන වෙලාවක පුළුවන් වෙනවා හරි නියමිතරයි. මොකද පුතා මේක කියේ. ඔව් සර්. ඔව් හොඳට මේ පුතා හොඳට පාඩම් කරගන්න ඕන නිකන් ඉන්නවා මානසික මතක් කරන්න පොත වහලා පාඩම් ඒ කියන්නේ එළියට ගිහිල්ලා හොඳට මේව මතක් කරන්න හරි මේක හොඳට පාඩම් කරගන්න ඕන මේ ක්‍රම ටික ඉස්සරහට වලට ඒක වචන බහුවචන ගන්න එනවා ගොඩක් අවස්ථාවල එනවා වාක්‍ය හදනකොට හරි ග්‍රාම වාක්‍ය present tense future tense past tense ඒ වගේ වාක්‍ය හදනකොට ඉස්සරහට ගොඩක් ඕන වෙනවා මේ ඒක වචන බහුවචන අවස්ථා හරි ඒක නිසා මේව ධම්මතියා හොඳට උලට ගන්න හරි මේ රටා ටික ඉගෙන ගන්න හරි මේ නීති ටික. හරි දැන් කලින් ඉගෙන ගත්තේ නැහැ කොහොනේ. දැන් ඉගෙන ගත්තා. දැන් ඉගෙන ගත්තේ නැහැ කියන්න බෑ. මේක හොඳට පාඩම් කරලා ඔළුවේ තියා ගන්නවා. හරි. හරි දැන් අපි මීට අදාළව බලමු උදාහරණ දෙක තුනක්. පළවෙනි උදාහරණය boy. boy කියන්නේ මොකද්ද පුතා? කවුද boy කියන්නේ? B O Y. boy. පිරිමි ළමයා. අන්න හරි. boy කියන්නේ පිරිමි ළමයා. boy ඒක වචන අවස්ථාව නේද පුතා boy පිරිමි ළමයා අන්තම පිරිමි ළමයා boy පිරිමි ළමයා ඒක අපේ ඒක වචන අවස්ථාව ඒක වචනේ boy කියන්නේ ඒක වචනේ පිරිමි ළමයා හරිද දැන් මට මේකේ බහුවචනේ හදන්න කියනවා ඔයාලට මම කියන බහුවචනේ හදන්නයි කියලා දැන් අපි නීතියක් ගන්නවා y අකුර අවසන් වෙලා y අකුරට කලින් මොන අකුරක්ද වෙන්න ඕන? සොර අකුර. සොර අකුරක් තිබුණත් අපි දන්නවා හදන්න. ව්‍යංජනයක් තිබුණත් අපි දැන් දන්නවා හදන්න. හරිම ලේසි. y අකුරෙන් අවසන් වෙලා y අකුරට කලින් සොර අකුරක් තිබුණත් අපි හදන්න දන්නවා. ව්‍යංජන අකුරක් තිබුණත් හදන්න දන්නවා. දැන් මෙතන ගාවේ තියෙන්නේ සොර අකුරක්. එහෙම නැත්නම් වවල් එකක් නේද? වවල් එකක් කියනවා කරා පුතා. එළින්ම ඒ වචනේ එහෙම්ම ලියලා මොකද්ද s අකුරක් එකතු කරනවා bo is මේක උච්චාරණය කරන්න පුතා මොකද උච්චාරණය boy bo is boy bo is bo ඒකට s අකුරක් එකතු කරනවා bo is boys පිරිමි ළමයි යන්න හරි බහුවචන අවස්ථාව පිරිමි ළමයි පිරිමි ළමයි boys බහුවචන පිරිමි ළමයි හරි හොඳයි පුතා ඒක නෝට් කරගන්න ඒක ලියා ගන්න පිරිමි ළමයි බහුවචන boys
लिया करना पहले लिया करना boy boys හරි අපි තව උදාහරණයක් බලමු පුතා day D A Y day ඊළඟ තර උදාහරණ ලියා ගන්න day D A Y day දවස අන්න හරි day කියලා කියන පුතා day day කියන්නේ දවස day day එක කියලා කියන අපි දවස නේද මේක අපි ඒක වචන අවස්ථාව day එක වචනේ වුණා day හා මේකේ බහුවචනය කියන බලන්න පුතා හදලා ඉවරන day බහුවචනය කොහොමද දෙන්නේ පුතා ඔයගොල්ලෝ ලියන්න බලන්න බහුවචන අවස්ථාව දවස මේකේ බහුවචන ලියන්න ඔව් ලියන්න days මොකද්ද days ඔව් දුසංගත ලියන්න පුතා day වල බහුවචනේ days උච්චාරණය පොඩි වැරද්දක් කියනවා දෙන්නගෙම day is නෙමෙයි days days කියලා ගන්න පුතා days 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 D A Y S ඊ අකුර කියවන්නේ days day අර්ථයන් කියන්නේ days days ඔව් days කියන එකේ සිංහල තේරුම මොකක්ද පුතා days days කියෝ සිංහල තේරුම කියන්න මට days දවස් අන්න හරි දවස් බහුවචන අවස්ථාව දවස් දවස් day කිව්වොත් දවස days මොදින් දවස් බහුවචන අවස්ථාව බහුවචන හරි ඒකත් පැහැදිලි නේද day කියන පදේ අපිට ඇවිල්ලා day කියන වචනේ ඇවිල්ලා ඒක බහුවචන කරන්න වුණොත් y අකුර යෙදී ඒකට s අකුරක් එකතු කරනවා days day කියන එකේ බහුවචන අවස්ථාව උදාහරණ days දවස දවස් හරි හරි තව උදාහරණ දෙකක් විතර බලමු තා की කියන්නේ මොකද්ද පුතා K E Y key K E Y key key කියන්නේ මොකද්ද පුතා key දාන කෙනෙක් ඉන්නවද key කියන්නේ මොකද්ද යතුර ඔව් හරියට හරි තරංග ගන්න අවශ්‍ය ගොඩක් නේ හොඳයි key කියන්නේ පුතා යතුර හරියට හරි key යතුර key එක කියලා කියන්නේ අපි නේද key එක ඔය සමහර ළමයි කටේ key එක හො කියලා අහන්නේ නේද යතුර හො key කියන්නේ යතුර ඒක වචනේ key කියන්නේ ඒක වචන අවස්ථාව මේක බහුවචන ධාරවන්න බලන්න එන key යතුරේ බහුවචන අවස්ථාව කියන්න මට key යතුර බහුවචන කියන්න මට keys අන්නහර keys K E Y S K E Y S keys කියලා උච්චාරණය වෙනවා keys keys key වල බහුවචනේ keys ඒකේ සිංහල තේරුම මොකක්ද එතකොට keys වල සිංහල තේරුම කියනකොට යතුරු ගොඩක් නේද බහුවචන අවස්ථාව යතුරු බහුවචනය
යතුරු keys keys කියලා කියන්නේ යතුරු බහුවචන අවස්ථාව. ඒකත් ලියා ගන්න. ඒ උදාහරණ ලියා ගන්න. keys බහුවචන. keys යතුරු. ඊළඟ වචනේ play p l a y play ඊළඟ කරුදාල යනවා play p l a y play play කියන්නේ මොකක්ද ඉංග්‍රීසියෙන් play සෙල්ලම් කරනවා සෙල්ලම් කරනවා කියන එක ගන්නව පුතා අපි ක්‍රියාපදයක් විදියට තව නාම පදයක් විදියට අපි play කියන එක පාවිච්චි කරනවා. මොකද නාම පද අවස්ථාව. play. play කියලා තව දෙයක් කියනවා අපි. සෙල්ලම් කරනකොට ගන්නවා. මොකද පුතා? කරනවා. නාම පදයක් තියෙනවා පුතා. play. play කියලා කියන පුතා ඉගෙන ගන්න ක්‍රීඩාව. ක්‍රීඩාවට අපි play එක කියලා කියනවා. ක්‍රීඩාව. ඉගෙන ගන්න ඒවා ලියා ගන්න ක්‍රීඩාව. හරි සෙල්ලම් කරනවා වගේම අර මැස්සා fly පියාඹිනවා වගේම play කියන්නේ අපි ක්‍රීඩාව කියලා කියනවා. හරි play කියන වචනෙන් අපි ක්‍රීඩාව කියන එකත් අපි පාවිච්චි කරන අවස්ථා තියෙනවා. play p l a y play ක්‍රීඩාව ක්‍රීඩාව ඒක වචන අවස්ථාව ක්‍රීඩාව play මේ වචන ඔයගොල්ලෝ නොදන්න වචන හොඳ නෝට් කරගන්න පුතා පාඩම් කරගන්න. හරි ඉංග්‍රීසි කියන්නේ ඉංග්‍රීසි එක වචනයක් ගත්තට පස්සේ ඒකේ සමහරට වචන තේරුම් 10ක් තියෙන අවස්ථා තියෙනවා. 5ක් 3ක් 4ක් ඒ විදිහට විවිධ තේරුම් තියෙන අවස්ථාවල් තියෙනවා. හරි ඒ කලින් අපි කතා කරා මැස්සගේ කතාව නේද? fly කියන්නේ සාමාන්‍ය ඉගිල්ලනනේ. උනාට අපි මැස්සරත් පාවිච්චි කරනවා. ඒ වගේම play කියන්නේ සෙල්ලම් කරනවා. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ නේද? ඒ වුණාට play කියන වචනේ අපි ක්‍රීඩාවටත් භාවිත කරන සමහර තැන් වල. හරි මේකේදී මම ගන්න එක ක්‍රීඩාව. හරි මේකේ දැන් බහුවචන අවස්ථාව කියන්න බලන්න එහෙනම්. play place එස්සක විතරක් දාන්න place place අන්න place p l a y මේකේ අපේ y අකුරෙන් අයින් වුණාට y අකුරට කලින් තියෙන පුතා මොකද්ද? සොරයක් වවල් එකක් නේද? වවල් එකක් කියනවා y අකුරට මුකුත් කරන්න නැතුව s අකුර විතරයි දාන්නේ බහුවචනේ. හදන්න. place නේද පුතා? place හරි ඒකේ මේ සිංහල තේරුම මොකක්ද පුතා? අතන place වල play කියන්නේ ක්‍රීඩා place සිංහල තේරුම මොකද බහුවචන අවස්ථාව කියන පුතා? සිංහල තේරුම ක්‍රීඩා අන්න ක්‍රීඩා play කියන්නේ ක්‍රීඩාව place කියනකොට ක්‍රීඩා කියලා වෙනවා. බහුවචන අවස්ථාව වෙනවා ක්‍රීඩා ඒක පුතා අපේ බහුවචන අවස්ථාව. හරි බහුවචන ක්‍රීඩා play හරි හොඳයි. ඒකත් ලියා ගන්න පුතා හරියට. අන්තිම උදාහරණය play කියන උදාහරණය ලියා ගන්න හරියට.
හරි පුතාලි යාගෙන ඉවරයිද? තුන්වෙනි අවස්ථාව. හරි. හතරවෙනි අවස්ථාව ලියාගන්න පුතා. හතරවෙනි අවස්ථාව. හතරවෙනි ක්‍රමය. හතරවෙනි නීති තමයි මම කියලා දෙනවා. දැන් නීති තුනක් කියන ගත්තා නේද? හතරවෙනි ලියාගන්න. හතරවෙනි අවස්ථාව පුතා. ඒක වචනේ අග අකුර. ඒක වචනයේ ඒක වචනේ අග අකුර ඒක වචනයේ අග අකුර ඒක වචනයේ අග අකුර F4 F F අකුර හෝ F4 FE සර් ඔය ටික පේන්නේ FO ඒ ටික පේන්නේ නැහැ සර්. F4 පුතා ඕනවේ F4 ඒක වචනේ අග අකුර F4 FE F අකුර හෝ FE ඇති විට අගට අපි V අකුර යොදා බහු වචනය සෑදිය හැක. ඔන්න අපේ හතරවෙනි නීතිය පුතා. මම ඔයාලට කියලා දෙන හතරවෙනි නීතිය. ඔන්න මම කරේ ඒක වචනයක් තියෙනවා. මේ ඒක වචනේ අගට F අකුර හරි FE අකුර හරි තියෙනවා නම් අපිට V අකුර දාලා මේක බහු වචනයක් බවට හදන්න පුළුවන්. හරි එහෙම අවස්ථාවක් තියෙනවා. F අකුර හරි FE හරි තියෙනවා. හරි ලියා ගන්න බැරුණු ළමෙක් ඉන්නවද ඒක? කියන්න ඕනද? හතරවෙනි අවස්ථාව හතරවෙනි නීතිය ලියාගත්තද පුතා? හතරවෙනි නීතිය ලියා ගන්න බැරි වුණ ළමෙක් ඉන්නවද? ආයි කියන්න ඕනද? ඔව් මට පැහැදිලි කරන්න පුතා මොකක්ද දැන් හතර නීතිය කියන්නේ කියලා? මොකක්ද හතර නීතිය කියන්නේ? ඔව් පැහැදිලි කරන්න පුතා හතර නීතිය මොකක්ද කියලා කියන්න මට. ඒක වචනයකට FO N ඇති විට V අකුර යොදන්නලු බහු වචන සෑදන්න ඕන නම්. FO FE පුතා. F අකුර හරි FE අකුර. මොකද්ද සර්? FO F අකුර හරි එහෙම නැත්නම් FE FO FE F අකුර හරි ඔව් FE හරි ලියන්න පුතා හොඳේ. F අකුර හරි මොකක් හරි වචනයක අගට F අකුර හරි එහෙම නැත්නම් FE හරි කියනවා නම් අපිට V අකුර දාලා බහු වචනේ හදා ගන්න පුළුවන්. ඔව් දැන් පැහැදිලි කරන්න පුතා මට හරියට. ඔව් හතරවෙනි නීතිය පැහැදිලි කරන්න.
ඔන්න වචනයක් කියනවා. මේ වචනේ අගට මොකද්ද තියෙන්න ඕන? F අකුර හෝ FE ඇති විට B අකුර යොදා බහුවචන කිරීම. අන්න හරි. මොකක් හරි ඒක වචනයක F අකුර හරි එහෙම නැත්නම් FE හරි. මොකක් හරි බහුවචනයක F අකුර හරි FE හරි කියනොත් අපිට ඒකට කෙලින්ම B අකුර දාලා බහුවචනේ හදන්න පුළුවන්. හරි. එහෙම හදන්න පුළුවන් වචන ටිකක් දැන් අපි බලමු. පළවෙනි වචනේ පුතා leaf කියන්නේ මොකක්ද? leave නෙවෙයි leaf කොළය. leaf කියන්නේ පුතා කොළය. හරියටම හරි. කවුද කිව්වේ? ජවරන් ගන්න නේද? LEAF leaf කියලා කියනවා අපි කොළය. leaf කියන පුතා අපි මොකටද? කොළය. හරි. මේක අපේ ඒක වචන අවස්ථාව. ඒක වචනය. හරිද? ඒක වචනය. මේකේ බහුවචනය. දැන් බලන්න අපි මොකද්ද අපේ හතරවෙනි නීතියෙන් කියන්නේ? අගට F හරි FE හරි. F තිබුණා B අකුර දාන්න පුළුවන්. එහෙම නැත්නම් සර් මන් ලිව්වා. කියන්නද සර්? චුට්ටක් ඉන්න පුතා පොඩක් ඉන්න. ඒක පොඩ්ඩක් මේ මෙතන පුතා V විතරක් නෙවෙයි VES කියලා දාන්න. හොඳ පොඩ්ඩක් මෙතන හදාගන්න. VES හරි? VES. මෙතන පොඩ්ඩක් හදාන්න පුතා. ඒතකොට F අකුර හෝ FE වෙනකොට VES කියලා දාන්න ඕන. එතන පොඩ්ඩක් හදාගන්න පුතා. F හෝ FE වෙනුවට FES දාන්න ඕන. F අකුර අයින් කරලා. ඒක පොඩ්ඩක් හදාන්න පුතා. V විතරක් නෙවෙයි VES කියලා දාන්න ඕන. හරිද? F අකුර අයින් කරලා ඒකට දාන්න ඕන VES. V විතරක් දාලා හරියන්නේ නැහැ. ES එකම දාන්න ඕන. VES. හරි? අපි උදාහරණයක් බලමු පුතා ඒකට leaf. so leaf ආවොතින් මේකේ බහුවචනයක් ගන්නකොට L E A F අයින් කරලා VES කියලා දාන්න ඕන.
මේක උච්චාරණය කර කියන්න බලන්න. ලීෆ් එකේ බහුවචන අවස්ථාවට උච්චාරණය කියන්න. leaves මොකද පුතා? leaves අන්න හරි. Leaves. leaves. හරි. leaves. leaves. එතකොට ඒකේ සිංහල තේරුම එනවා පුතා මොකද්ද? leaves කියන්නේ සිංහල තේරුම මොකක්ද? කොළ බහුවචන අවස්ථාව නේද? කොළ. ඒකේ බහුවචනය කොළ. කොළ. හරි එතකොට F අකුර හරි අන්තිමට FE අකුර තියෙනවා නම් F අකුර අයින් කරලා ඒකට දාන්න ඕන VES. හරි V විතරක් නෙමෙයි VES කියලා දාන්න ඕන. එතකොට අපිට ඒකේ බහුවචන හදා ගන්න පුළුවන්. අපි තව උදාහරණ බලමු පුතා. F තියෙන loaf අන්න loaf L O A F loaf loaf L O A F loaf loaf කියන්නේ මොකක්ද පුතා? දැන් ළමෙක් ඉන්නවා මම කියන loaf L O A F loaf කියන්නේ මොකක්ද? කවුද දන්නේ loaf L O A F loaf කියන්නේ මොකක්ද පුතා? දැන් ළමෙක් ඉන්නවා කියන බලන්න loaf කියන්නේ මොකක්ද පුතා? loaf කියලා අපි කියනවා මම කියන්නේ මේ වචනේ ඔයගොල්ලෝ අලුත් වචනයක් වෙන්නේ නැති loaf කියලා අපි කියනවා පුතා පාන් ගෙඩියට කියන නම වචනයක් තමයි loaf පාන් ගෙඩිය මොකද්ද loaf කියන්නේ පුතා? දුෂාන්ත කලින් පාන් ගෙඩිය ඔව් පාන් ගෙඩිය loaf කියලා අහලා නැද්ද පුතා? loaf L O A F දැන් නැත්නම් ආයෙ පාඩම් කරගන්න loaf කියලා කියන අපි පාන් ගෙඩියට මේක අපි ඒක වචන අවස්ථාව හරි ඒක වචනය හරි මේකේ බහුවචනය හදන්න පුතාට කොට loaf වල ඔන්න F අපේ අවසන් වෙලා තියෙනවා එහෙනම් F අයින් කරලා මොකක්ද දාන්න ඕන හදන්න බලමු පුතා බහුවචනය හදන්න පුතා sir ඔව් sir අපි දන්නේ bed කියලානේ පාන් ගෙඩියට ඔව් bed කියලා කියනවා loaf කියලා තව වචනයක් තියෙනවා පුතා පාන් ගෙඩියට හරි එකම නමට සමහර අවස්ථා සමාන පද කියලා අහලා තියෙනකොට සිංහලත් කියනවා ගස ගත්තම රුග්ග නේද? ඒ විදිහට ඉංග්‍රීසි භාෂාවෙත් සමාන පද නේද? එකම සිංහල එක වචනයක ඉංග්‍රීසි වචන දෙක තුනක් තියෙනවා. හරි? ඒව ඉගෙන ගන්න loaf කියලා කියන අපි පාන් ගෙඩිය. මේක බහුවචන හදන්න බලන්න. හැදුවා සර්. ඔව් කියන බල උච්චාරණය කරන්න පුතා. loaves අකුරු කියන්නේ L O LOAVES අන්න හරි L O A V E S loaves කියන්නේ පාන් ගෙඩි හරි පාන් ගෙඩි මේක අපි බහුවචන අවස්ථාව හරි ඔබ උදාහරණ දෙක තව උදාහරණයක් බලන්න ඒ වගේන knife කියන්නේ මොකද පුතා knife K N I knife knife K N I E F පිහිය K N I F E මොකද පුතා පිහිය පිහිය
knife කියලා කියනවා පිහිය. මේක එක වචනය. හරි මේකේ බහුවචන හදන්න උදාහරණ KNIFE knife පිහිය. ඔව් මේකේ බහුවචන හදන්න බලන්න උදා KNIFE knife පිහිය. මේකේ බහුවචන හදන්න මොකද්ද මේකට දැන් කරන්න ඕන? F file එක ළඟ ටික ලියන්න නේ F හරි F E හරි තියෙනකොට මොකද කරන්නේ අපි? E අයින් කරා VES දැම්මා. හරි තමයි. F E අයින් කරා හරිම ලේසි. F E අයින් කරා F E වෙනුවට VES දැම්මා. ඒක වෙනවා K N I V E S. උච්චාරණය කරපු තමයි වචනේ. මේ වචනේ උච්චාරණය කරන්න. Knife. Knives. Knives. අල් වයන්නයි අල් සයන්නයි උච්චාරණය වෙනවා. knives. අල් වයන්නයි අල් සයන්නයි උච්චාරණය කර ගන්නවනේ බහුවචන knives. knives කියලා කියන පිහි බහුවචන අවස්ථාව. හරි V එනකොට ඔව් knives. හරි V නේ. Nice. ඔව් තව උදාහරණයක් ගමු බලමු ඒකට F සහ ඔව් ඊළඟ උදාහරණයක් ගමු. wife 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 කියන කාටද උදා? බීරින්ග අන්න හරි පිළිඳ. මේ දෙවන භාර්යාව නේද? wife භාර්යාව. භාර්යා ඒක වචන අවස්ථාව නේද? ඒක වචන. හරි මේක බහුවචනේ හදන්න සංකල්ප wife කියන එකේ මේ කරගෙන ඔව් wife කියන එකේ බහුවචනේ හදන්න භාර්යාව ඊට පස්සේ බහුවචනේ හදන්න කියන්න සර්. කියන බලමු තව WIVES. WIVES මේක උච්චාරණය කරන්න බලන්න. කොහොමද උච්චාරණය කරන්න? Wives. Wives අල් වයන්නයි අල් සයන්නයි ඉන්න ඕන පුතා. Wives අර VES වලට අල් වයන්නයි අල් සයන්නයි උච්චාරණය වෙන්න ඕන. මෙතන knives වගේ මෙතන wives අල් වයන්නයි අල් සයන්නයි අල් වයන්නයි අල් සයන්නයි උච්චාරණය කරන අන්තිමට wives බහුවචනය නෝදා භාර්යාවන් හරි බහුවචන අවස්ථාව. හරි ඒක දැනගන්න අවසාන කාරණේ අපි දැන් අදට අපි කතා කරා ප්‍රධාන වශයෙන් අවස්ථා හතරක්. ඒක වචන බහුවචන කරන්න. හරිද? ඉතුරු ටික පුතා අපි ලබන සතියේ සාකච්ඡා කරමු. දැන් වෙලාව 5යි කාලා වගේ වෙලා පුතා නේද? මේ ඔය ඩික්ටේෂන් ටිකක් තමයි අද ගන්නෙ නැහැ. ළමයි ගොඩක් අඩුයි නේද? ලබන සතියේ ඩික්ටේෂන් ටිකක් ගන්නවා. ආයේ ඔය ගිය සතියේ දීපු ඩික්ටේෂන් ටිකම බලා ගන්න. දුස්සක් ගන්න. හරිද? ලබන සතියේ මම ඩික්ටේෂන් ටිකක් ගන්නම්. මේ වචන 10ක් පුතා ලබන සතියේ පාඩම් මේ ලියාගෙන එන්න. හරිද? වචන 10ක් දුන්න ලියාගෙන එන්න කියලා නේද? ඒ වචන 10 ලියාගෙන එන්න. මේ හතර මේ අද කියලා දීපු හතර හොඳට පාඩම් කරගන්න. හරි? ඊළඟ සතියේට මම කියලා දෙන්නම්. හොඳට පාඩම් කරගන්න අද කියලා දීපු මේ ඒක වචන බහුවචන කරන අවස්ථා ටික. හරි? මේ මොනවා අඩුපාඩු තිබුණොත් හෙට වීඩියෝ එක බලලා තව ලියා ගන්න. ජලංගන මුල් හරිය ලියා ගන්න ජලංගන වීඩියෝ එක බලලා හෙට හරිද? සර් හරි පුතා. අද එහෙනම් පන්ති නවත්තමු පුතා.
සර් ගිය සතිය හෝම්වර්ක් ටික බැලුවද? ගිය සතියේ homework ටික පුතා මම දැන් බලාගෙන යනවා කට්ටියගේ මම ඒ ටික බලලා පුතාලා හරියට කියන්න. හොඳේ? ඔයා දාලා තියෙන homework එක නේද? මම වාක්‍ය ටික. ඔව් දාලා තිබුණා. ඔව් ඒක දාලා තිබුණා. මම දැක්කලා දාලා තියෙන මම ඒක බලන්න හරියට මේ ලබන සතියේ ඩික්ටේෂන් ටික ගන්නවා. හොඳේ? ගිය සතියේ දීපු ඩික්ටේෂන් ටික ලබන සතියේ ගන්නවා. අද ළමයි අපිට නිසා මේ ලබන සතියේ ගන්නවා ඩික්ටේෂන් ටික. හොඳේ? ඒ ටික පාඩම් කරගෙන හරි පුතා අද මම තියන අවස්ථනවා. ආයිබෝවන්. ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්.